මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. හොඳයි, සාදුනාදයක් පවත්වන්න. ධර්ම ශ්‍රවණයට කලින් පන්සිල් සමාදන් වීම සඳහා දෙවරක් නමස්කාර පාඨය කියවන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි සාදු කියන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොරණ සීල සුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය වගේම මෙත් සදහම් විකාශය නිර්මාතෘ ගෞරවනීය පූජ්‍යපාද අවසරයි ගලිගමුවේ ඥානදීප අපේ පඬිත හමුදුරන් වහන්සේ ප්‍රධාන කොට ඇති මේ පින්බීමේ වැඩ සිටින වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත ගුණගරුක කාරුණික පින්වත්නි කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ දායකත්ව ධර්ම දේශනාව සිද්ධ කරන්නට මේ වෙලාවේදී ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබෙන එක ඉතාමත්ම වටින කියන පින්කමක්. අපි දන්නවා පින්වතුනි මේ ලෝකයේ තිබෙන දානයන් අතර වටිනාම දානය ධර්ම දානය කියලා සඳහන් කරන්නේ අනිකුත් සියලුම දානයන් සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ ධර්ම දානය සිද්ධ කළොත් පමණයි. බණ ඇහුවේ නැත්නම් අපි පන්සල් හදන්නෙත් නැහැ. බණ ඇහුවේ නැත්නම් අපි මහාන වෙන්නෙත් නැහැ. බණ ඇහුවේ නැත්නම් අපි මවට පියාට සලකන්නෙත් නැහැ. බණ ඇහුවේ නැත්නම් මේ කිසි දෙයක් නැහැ. එහෙනම් අපි අනිකුත් සියලුම දාන වලට අපි අද සාංගික දානයක් පූජා කරනවා නම් ඒක පූජා කරන්නේත් බණ අහපු නිසා. බණ ඇහුවේ නැත්නම් අපිට මේ කිසිම දෙයක් නැහැ. ඒ නිසා හැම දෙයකටම වඩා වටිනාම දානීය ධර්ම දානය.
ඒ නිසා තමයි අද දවසේදී මේ සදහම් විකාශයේ මේ පැයට නියමිත දායකත්ව ධර්ම දේශනාව ලංකාවාසී ලෝකවාසී ධර්මයට කැමති පින්වත් හැමදෙනා වෙනුවෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන් අද දවසේදී මේ දායකත්ව ධර්ම දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරන පින්වතුන් පිළිබඳව සඳහන් කරනකොට නොම්බර 563 100 මාකොළ උතුර මාකොළ ලිපිනේ පදිංචි චන්ද්‍රිකා දමයන්ති මහත්මිය මහේෂ් පුෂ්පකුමාර මහත්මයා සහ මංජුලා දියණිය විසින් තමයි අද දවසේදී මේ පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ධර්ම දේශනාව සිද්ධ කිරීමත් පින්කමක්. ධර්ම දේශනාවන් සිදු කරවීමත් පින්කමක්. බණ අහන එකත් පින්කමක්, බණ කියන එකත් පින්කමක්, බණ අහන්නට සලස්වන එක, ප්‍රචාරය කරන එකත් පින්කමක්. මේක කොහේ හරි ලියලා තිබ්බනම් කියවන වාරයක් පාසා ඒකත් පින්කමක් වෙනවා. ඉතින් අද දවසේදී චන්ද්‍රිකා දමයන්ති මහත්මිය, මහේෂ් පුෂ්පකුමාර මහත්මයා, මංජුලා දියණිය ඇතුළු කොටගෙන පවුලේ සියලු දෙනාම තාම වටින කින පින්කමක් මේ ධර්ම දානයක් මේ සිද්ධ කරන්නේ. මීට වසර දෙකකට පෙර මිය පරලොව ගිය හදිසියෙන් විජී සඳරුවන් කුමාර තරුණ පුතුණුවන්ට පින් අනුමෝදන් කරලා බලාපොරොත්තු වන්නේ අලිත් මෙවන් අකල් මරණයකටපත් නොවි උතුම් නිවනම සාක්ෂාත් කර ගැනීමට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රදීවත්ව සිටින දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට සහ සහෝදර සහෝදරයන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මංජුලා පියදර්ශනී දීනීගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරන්නටත් ඒ සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පින්කමට පැමිණීමෙන් දැක බලා ගැනීමට සතුටු වෙන්නට උදව් කිරීම සඳහා උපකාර කරපු සියලුම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ පිම්බිමේ නිර්මාතෘ ගල්ලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේටත් ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වැඩ සිටින සියලුම රෝගී ස්වාමින් වහන්සේලාටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා දේශකයාණන් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරලා සීල සුවර්ණ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් මෙත් සදහම් විකාශය කොළඹ ටෙලිවිෂන් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ආශිර්වාද කරලා සියලු පින්කමට සම්බන්ධ වෙච්ච ඥාතිවරුන්ටත් ආශිර්වාද කරලා පින්කම සිද්ධ කරනවා. ඒ නිසා චන්ද්‍රිකා දමයන්ති මහත්මියට, මහේෂ් පුෂ්පකුමාර මහත්මයාට, මංජුලා දියණියට සතුටු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඊට වටින කියන පින්කමක් තමන් නමින් සිද්ධ වෙනවා. තමන්ගේ ධන පරිත්‍යාගයෙන්, දායකත්වයෙන්, මහන්සියෙන්, සද්ධාව තුළින් සිද්ධ වෙනවා. ඒ සඳරුවන් කුමාර තරුණ මහත්මයාට පින් අනුමෝදන් කිරීම සඳහා එතුමාගේ පරලෝ භවයේ සුවපත් වේවා. දුක් ඇති ස්ථානයක උප්පත්තිය ළඟා කරගෙන නැත්නම් මත මිදෙත්වා. සැපවත් ස්ථානවල උප්පත්තිය ළඟා කරගනිත්වා. කෙලවර බුදුන්දක නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. පින්වත්නි, අපේ ජීවිතේ බොහෝ ධර්ම කරුණු කාරණා අපි ඉගෙනගෙන තියෙනවා. අද දවසේදී මම බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ වටිනා කියන දහම් පරියාවක් ඔබට දේශනා කරන්නට. අපේ ජීවිතේ බොහෝ දේවල් තියෙනවා. සමහර දේවල් මතක් කර කර ඉන්න හිතෙනවා. සමහර දේවල් මතක් වෙනකොට එපා වෙනවා. සමහර දේවල් තියෙනවා මතක් වෙනකොට පින් සිද්ධ වෙනවා. තව සමහර දේවල් තියෙනවා මතක් වෙනකොට පව් පිරෙනවා. බොහෝ වෙලාවට අපේ ජීවිතේ කුසල කර්ම කොච්චර කළත් කුසල කර්ම 10ක් කරනවට වඩා එක අකුසල කර්මයක් කළොත් ඒක බලවත් වෙනවා. හැම වෙලාවෙම සිහියට නැගෙන්නේ අර කරපු අකුසල කර්මය. අකුසල ප්‍රබලයි. කුසල කර්ම ඊට වඩා ප්‍රබලයි. හැබැයි ඔබ හොඳට කල්පනා කරන්න වැඩිපුරම අපිට මතක් වෙන්නේ මොනවා ගැනද? කරපු අකුසල කර්ම ගැන මතක් වෙනවා. බුදුජාණන් වහන්සේ දේශනා කරනවා තමන් විසින් යම්කිසි අකුසලයක් සිද්ධ කළා නම් ඒ කරපු වෙලාවේ කරලා ඉවරයි. නැවත නැවත ඒක සිහි කළොත් එහෙම මොකද වෙන්නේ? නැවත නැවත සිහි කළොත් නැවත නැවත අකුසල් පිරෙනවා. ඒ නිසා තමන් අතින් සිද්ධ වෙච්ච අකුසල කර්මය අමතක කරලා දාලා නැවත වතාවක් එය නොකරන විදියට කුසල් පිරෙන විදියට වැඩ කටයුතු තමන්ගේ ජීවිතේ එකතු කර ගන්න.
එහෙම නැතිනම් තමන් විසින් කරපු අකුසලයේ පිළිකුල් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක නරකයි නපුරුයි දුෂ්ටයි දුර්ජනයි කියලා හිතන්නට පුළුවන්කම තියෙනවා. නරක වැඩ හොඳ නෑ කියලා ඒ පව් සිද්ධ කරන එක හොඳ නෑ කියලා හිතන්නට පුළුවන්. ඒක පිළිකුල් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකත් වටිනවා. නිතර දෙවේලේ පව පිළිකුල් කරන්න ඕන. අනේ මගේ අතින් එහෙම දෙයක් වුණා. නමුත් ඒක වටින දෙයක් නෙවෙයි. පිළිකුල් කරනවා. හොඳ දෙයක් නෙවෙයි. එහෙම කරලා අපිට අර මතක් වෙනකොට තමන් කරපු වැරදි මතක් කරලා ඒ පිළිකුල් කරලා අයින් කරගන්නටත් පුළුවන්කම තියෙනවා. මාර්ගඵල ලබා ගන්නටත් පුළුවන්කම තියෙනවා. දිව්‍ය ලෝක යන්නටත් පුළුවන්කම තියෙනවා. පසේ බුද්ධත්වයටත් රහත් ත්වයටත් පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. සාපිට කරුම කියන්නේ ඉතින් හැම වෙලාවෙම නේද? මතක් වෙනවා අකුසල කර්ම. ඉතින් අකුසල කර්ම මතක් වෙනකොට මොකද හාමුදුරනේ කරන්නේ? ඉතින් මතක් වෙනවනේ. නේද? මේ මතක් වුණොත් ඒක පිළිකුල් කරන්න. ඒ ගැන කැමැත්තක් ඇති කරගන්න නැතුව කටයුතු කරන්න. එහෙම කාරණා තියෙනවා මේ ලෝකේ. මතක් කර සතුටු වෙන්න පුළුවන් දේවල් වගේ මතක් කර දුක් වෙන්න පුළුවන් දේවලුත් තියෙනවා. හැබැයි මතක් කර සතුටු වුණා කියලා ඒකෙන් කුසල් වැඩෙනව මිසක් පව් වැඩෙන්නේ නැහැ. හැබැයි මතක් කර දුක් වුණොත් දුක තව තවත් වැඩි වෙනවා. පින්වතුනි එක කෙදරක හිටියා නැන්දම්මයි ලේලි. නේද? හරි බයයි. ඉතින් නැන්දම්මයි ලේලි කියන වචනේවත් කියන්න බයනේ අපිනේ. ලේසි නෑ. වහා ගිනිය වෙලුනේ සුළුයි වගේ නික. එක ගෙදරක හිටියා නැන්දම්මයි ලේලි. මේ ගෙදර කැවුම් හදලා මේසෙ උඩ තිබ්බා. ඉතින් කට්ටියම කැවුම් කාලා එක කැවුම් ගෙඩියක් ඉතුරු වෙලා තිබ්බා. ඉතින් ලේලි ගේ ගාව ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩම කළා අර නිවසට. වටපිට බැලුව දෙන්න දෙයක් නැහැ. පිඟානේ කැවුමක් ඉතුරු වෙලා තිබුණා. අර ලේලි මොකද කරේ? අර කැවුම පූජා කළා පසේ බුදුරජාණන් වහන්සේට. පසේ බුදුරජාණන් වහන්සේ එකත් පිළි අරගෙන ගියා. දැන් හවස් වෙනකොට නැන්දම්ම ගේ ඇතුළේ ඉඳගෙන එනවා දැන්. එවෙල කියනවා මේ මෙතන මේ කැවුම් පිඟානේ කැවුමක් තිබුණා නෙමේ. නෑනේ දැන් මේ කැවුම. මොකද උනේ කැවුමට කියලා අහනවා දැන්. මම දැක්කනේ තියෙනවා දවාලේ කැවුමක් ඉතුරු වුණා. අනේ මේ නැන්දේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩම කළා. ඉතින් දෙන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. මම ඒ කැවුම පූජා කළා කියලා කිව්වා. ආ එහෙමද? උඹද දැන් ලොක්කි මේ ගෙදර. මගෙන් අහන්න නැතුව කැවුම් පූජා කරන්න. කේන්ති ගියා මේ මිනිහයාට. එයාට හාමුදුරුවරු පෙන්නන්න බෑ. එහෙම ඉන්නවනේ නේ. හාමුදුරුවරු පෙන්නන්න බෑ. දන් දෙනව පෙන්නන්න බෑ. බණ අහනව පේන්න බෑ. එහෙම ඉන්නවා. මේ නැන්දම්මටත් හාමුදුරුවරු කිව්වොත් ආයි විසයි. අහුව එකපාරට උඹද ලොක්කි දැන් ගෙදර. උඹද දැන් ඔක්කොම කරන්නේ. කේන්ති ගියේ පාර ගත්ත මෝල් ගහ අරගත්තු කවුම ගැහුවා ලේලිගේ ඔළුවට. ඔළුව පැලිලා එතනම වැටුණා දැන්. අපිට ගැහුවා නම් මොකද කරන්නේ? නැන්දම්ම බැරි වෙලා හරි මෝල් ගහින් ගැහුවා නම් මොකද කරන්නේ? දැන් අර ලේලි මෝල් ගහින් ගහපු එක ගැන හිතුවේ නෑ. මෙයා හිතුවේ කැවුම් ගෙඩිය පූජා කරපේ. අනේ මං කැවුම් ගෙඩියක් පූජා කළා. කැවුම් ගෙඩිය පූජා කරපු එක ගැනම සිහි කළා. ටික දවසක් ගියා. මෙයා ලෙඩ ඇඳට වැටුණා. ඒත් නැන්දම්මට වචනයක්වත් කියන්නේ. එයා නිතරම මතක් කරන්නේ කැවුමක් පූජා කළාම. කැවුමක් පූජා කළාම. ඒ පසේ බුදුරජාණන් වහන්සේ කැවුම පිළිගත්තා. කොච්චර ලොකු දානයක්ද මං කරගත්තේ කැවුමක් පූජා කළා. මෙහෙම හිතේ ඉන්නකොට මෙයා ලෙඩ ඇඳීම මැරිලා ගියා. මැරිච්ච ගමන් එසනින් තුසිත දිව්‍ය ලෝකෙ ඉපදුණා. තවමත් ඉන්නවා. එක කැවුමක් පූජා කරලා කැවුම පූජා කරපේකේ දඬුවමක් විදියට මැරෙන්න ඔළුවට මෝල් ගහිනුත් පහර කාලා ඒ ගහපු නැන්දම්ම කෙනෙක් වචනයක්වත් කියන්නේ නැතුව ඒ කැවුම ගැනම සිහිපත් කරලා දිව්‍ය ලෝකෙ ඉපදුණා. අන්න බලන්න පින
සිහි කරනකොට ප්‍රබලයි. පින නැවත නැවත සිහි කරනකොට ප්‍රබලයි. බලන්න අපි කැවුම් කොච්චර පූජා කරන්නේ නැද්දනේ? ඔයත් උනේ. කැවුම් දුසින් ගණන් පූජා කරන්නේ නැද්දනේ නේ? තාම නිකන් අහලකවත් තියනවද කොහේ හරි යන්න බලාපොරොත්තු. ඇයි ඒ? කැවුම් කොච්චර පූජා කරන්නේ නැද්ද? අටපිරිකරවල් කොච්චරනම් පූජා කරලා ඇද්ද? නේද? දානේ කොච්චර පූජා කරලා ඇද්ද? අන්න බලන්න. පූජා කරාට වැඩක් නැහැ. කරපු පින්කම සිහි කරන්න ඕනකම තියෙනවා. මෙනෙහි කරන්න ඕනකම තියෙනවා. මෙනෙහි කරන්නා තමයි දිනන්නේ. තේරුණාද? පින්කම් කරන කෙනාටත් වඩා දිනන්නේ කරලා ඒ සිහි කරන්න. දැන් අපි පින්කමක් කරාම මේක අපිට අමතකයිනේ. කොච්චර පින්කම් කරනවද නේද? අපි තුමු පාරේ යනකොට වතුර වලක වැටලා ඉන්න කූඹියෙක්. කොල කෑල්ලක් කඩලා නම් කූඹිය ගොඩ දාන. කොච්චර ඔය වගේ දේවල් කරන්න පුළුවන්ද අපිට? බඩගින්න ඉන්න සතෙකුට කෑම ටිකක් දෙන්න පුළුවන්. කොච්චර පින්කම් කරන්න පුළුවන්ද? හැබැයි සමහර වෙලාවට අපි කරනවා. ඒ කරන දේවල් මතක නැහැ. පවක් කළොත් ඒක මතකයි. බලන්නකෝ හැටිනේ. පින මෙනෙහි කරන්න ඕන. පින් සිතුවිලි වර්ධනය කරන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට yaadෙන්නේ. නැත්තම් ඒක විපාක දෙනව පව් පැත්තට ගිහිල්ලා. තව හිටියා රෙදි මහන මිනිස්සෙක්. රෙදි වියන කෙනෙක්. මම මේ කතන්දර ටිකක් කියන්නේ අද පින බලවත් කරගන්නේ කොහොමද? පව මතු වුණොත් යටපත් කරගන්නේ කොහොමද? යටපත් කරගන්න බෑ. පවේ විපාක කවදා හරි තියෙනවා. ඒක රහත් වුණත් බුද්ධත්වයටපත් වුණත් පවේ විපාක තියෙනවා. හැබැයි එවලේක ගැන හිතුවා කියලා වැඩක් නැහනේ. දැන් මේ බණහන උපාසකම්වල කොච්චර මීයෝ මරලා ඇද්ද? කොච්චර කරපොත්තු මරලා ඇද්ද? කොච්චර දලියෝ මරලා ඇද්දනේ? මදුරුව කොච්චර මරලා ඇද්ද? දැන් ඒ කරපු දේවල් මතක් කරා කියලා ඒකේ පාප කර්මයක් එනව වැරෙන්නට වැඩක් නැහැ. හැබැයි දැන් මෙතන ඉඳලා අපි ඒක කරන්නේ නැහැ කියලා හිතනවා. කරන්නේ නැහැ කියලා හිතන කරන කුසල කර්මයේ පිළිබඳව මතක් කරගෙන යනවා. මේ රෙදි මහන මිනිස්සයාට රෙදි වියන මිනිස්සයාට හිතුණා සිවුරක් පූජා කරන්න ඕන කියලා. එහෙම හිතලා මෙයා මොකද කරන්නේ? තමන්ගේ මතින් කපු කැටලා තමන්ගේ මතින් නූල් වියලා තමන්ගේම අතින් රෙද්ද සකස් කරලා තමන්ගේම අතින් කඩ කපලා තමන්ගේම අතින් පඳු පොවලා ඒ සිවුර සකස් කරගෙන භික්ෂුන් වහන්සේලාට පන්සලකට ගිහිල්ලා පූජා කරනවා. හරි ලස්සන සිවුරක්. හරිම පිළිවෙලක් තියෙන සිවුරක්. ලස්සනට නමලා ලස්සනට පූජා කළා. දැන් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. දැන් සිවුරක් දැන් ආවාසිකේ තියෙනවා. මෙයා එක දිහා බලාගෙන මම සිවුරක් පූජා කළා කියලා සතුටු වෙනවා දැන්. ටික වෙලාවක් යද්දි මෙයාට කල්පනා වෙනවා මෙහෙම එකක්. දැන් මෙච්චර ලස්සනට සකස් කරපු සිවුර, මෙච්චර හොඳට මහගත්තු සිවුර, මෙච්චර පඳු පොවලා හොඳට පිරිසිදුව හදාගත්තු සිවුර තව ටික වෙලාවකින් කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් පොරව ගනීවි. ඒ පොරව ගත්තට පස්සේ දාඩිය ගෑවේවි. කුණු ගෑවේවි. එතකොට සිවුර කිලිටි වේවි. මෙයාට මෙහෙම හිතනවා දැන්. හිතනකොට මෙයා කල්පනා කරන සිවුර කිලිටි වුණොත් නම් හොද ගන්න පුළුවන්. ඔය සිවුර වගේ මගේ හිත කිලිටි වුණොත් එහෙම. හිත කිලිටි වුණොත් නම් ඒක සෝද ගන්න ලේසි නෑ. ඒක නිසා මෙයා හිතුවා නෑ ඕන දෙයක් ඕන කෙනෙක් ඕන එකක් කරපු දෙන් මම සිවුරක් පූජා කළා කියලා මං සතුටු වෙනවා කියලා. ඒක නිසා බැරි වෙලා හරි හිත කිලිටි වුණොත් ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. හිත කිලිටි වෙනේවද වැඩිපුර සමාජයේ තියෙන්නේ? හිත පිරිසුදු වෙනේවද? කිලිටි වෙනේවා. සිත කිලිටි වෙනේව තමයි වැඩිපුර තියෙන්නේ. නේද? අපි හිත ගැන හිතන්නෙත් නෑනේ. ඇඳුමක් කිලිටි වුණොත් ඉක්මනට හොද ගන්නව එක්කෝ ඒක මාරු කරනවා හොදන කෙනෙකුට හරි හොදන්න දෙනවා ඇඳුමක් කිලිටි වුණොත්. නේද? සපත්තු දෙක කිලිටි වුණොත් ඒත් එහෙමයි. නේද? තමන් පාවිච්චි කරන බෑග් එක කිලිටි වුණොත් ඒත් එහෙමයි. ඉක්මනට පිරිසිදු කරගන්නවා. හැබැයි හිත කිලිටි වුණොත් ඉක්මනට පිරිසිදු කරගන්න නැහැනේ. නිසා අරව ගැන වැඩිපුර අවධානයක් යොමු කරනවා. හිත ගැන එච්චර අවධානයක් යොමු කරන්නේ නැහැ. මං හොඳයි කියලා හිතාගෙන ඉන්නේ. අපි හොඳයි කියලා අපි හිතාගෙන ඉන්නේ. හැබැයි පොඩි දෙයක් වෙලා බලන්න ඕන අපි හොඳද නැද්ද කියලා. මං කියන්නේ ඔයත් ගැන නෙවෙයි මං ගැන.
හොඳයි කියලා හිතාගෙන ඉන්නේ අපි. අපි හරි හොඳයි. හැබැයි හිත කිලිටි වුණොත් එහෙම ලේසි නෑ. දැන් මෙයා හිතනවා හිත කිලිටි කරගන්නේ නෑ. අකුසල කර්ම පුරව ගන්න නෑ කියලා මෙයා හිතනවා ගෙදර ගිහිල්ලා අඩුම තරමේ පංච දුෂ්චරිතයේ ආවොත් නේ හිත පිරෙන්නේ. මෙයා හිතනවා එයා දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්. මම අඩුම තරමේ බිරිඳ දිහාවත් බලන්නේ නැහැ කියලා හිතාගත්තා. කාමෙසු මිච්ඡාචාරාව આવොත් එimhe හිත කිලිටි වෙනවා. ඒක නිසා එහෙම නැහැ කියලා මම සිවුරක් පූජා කළා. එයාගේ හිතේම තියෙන දැන් සිවුර පූජා කරා කියන එක. දැන් ඔන්න මෙයා ගෙදර ආවා දැන්. ගෙදර ඇවිල්ලා දැන් වෙනද සුපුරුදු විදියට නෝන කෑම වියලා තියෙනවා. කෑම ටිකත් බෙදලා දුන්නාම ඒකත් කාලා. දැන් වෙනද වගේ කාමරේට ගියේ නැහැ. වෙනම තැනකින් පැදුරක් දාගෙන දැන් නිදි. නෝන අහනවා දැන් නෝන දන්නේ නැහැ නේ මොකද උනේ කියලා. මොකද නෙමෙයි කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා මුකුත් නැහැ දැන් සද්දයක් නැහැ. එන්නේ නැද්ද අද කාමරේට කියලා ඇහුවා. මුකුත් නැහැ සත්‍යයක් නැහැ. මම සිවුරක් පූජා කළා කියලා මෙයා හිතනවා සිවුර පූජා කරපු එක. දවසක් දෙකක් ගියා අර විදියටමයි දැන් අර මිනිස්සුනේ වචනයක් කතා කරන්නේ නැහැ. දැන් ටික දවසක් ගියා මේක ඉතින් නෝනට එච්චර ඉවසන්න බෑනේ කියලා බැනපු වචන. නොසෑහෙන්න බැන්න අපහාස කරා. මෙහෙමත් මේ පිරිමිද කියලා ඇහුවා. පිරිමියෙක්ද කියලා ඇහුවා. එහෙම නේද? නොසෑහෙන විදියට බැන්නයිද? ඉවසගෙන හිටියා දැන් මේ හැම එකක්ම. දැන් අන්තිමටම මොකද උනේ? නෝන කියනවා හිතන්න එපා අපිටත් කවුරුත් නැහැ කියලා. අපිටත් සල්ලි මිල මුදල් නැහැ කියලා හිතන්න එපා. ඒක නිසා ඔයත් එක්ක ඉන්න ඕන කමක් නැහැ. මේ වගේ පිරිමියෙක් එක්ක යන්න කියලා දරුවෝ දෙන්නත් අරගෙන ගියා. ගෙදරින් එළියට බහැලා ගියා. ලැබුණ නැද්ද මහත්තයා විපාක? අන්න සිවුරු පූජා කරපු විපාකේ වලම ලැබුණා. ගියා දොට්ට බහැලා. දැන් මොකද උනේ? තනි වුණා. ලේසි නෑ වැඩේ. ඒ යනෝ දැකත් නේ අපිට නම් හිතෙන්නේ නැන්නේ. නෝන යනෝ දැක්කම දරුවෝ දෙන්නත් අරගෙන උසාවි ගිහිල්ලා නෝන නැතුණක් කම නැහැ දරුවෝ දෙන්න. හරි ගන්න ඕනේ කියලා හිතනවා. මම දන්නේ ඔය ඇත්ත කොහොමද කියලා. සමහරව එහෙමයි. නෝන නම් ගියපු දෙන් දරුවෝ දෙන්න හරි ගන්න ඕනේ කියලා එහෙම යනවා. මෙයා මුකුත් නැහැ. සද්ද නැතුව ඉන්නෝ දැන්. හැබැයි ටික වෙලාවක් ගියා මෙයාට ලේසි නෑ ඉන්න එක දැන්. වියාගෙනත් කන්න උනා තනියෙන් දැන්. ඒක ලේසි නෑනේ. දැන් ටික දවස් ඒත් මෙයා හිතන්නේ නෝන ගියත් කමන්නේ නැහැ, දරුවෝ ගියත් කමන්නේ නැහැ, කවුරු ගියත් කමන්නේ නැහැ. මම සිවුරක් පූජා කළා. එත කිලිටු කරගත්තේ නැහැ. කේන්ති ගත්තේ නැහැ, තරහ ගත්තේ නැහැ. ලෝභකමක් ඇති කරගත්තේ නැහැ. ද්වේෂයක් ඇති කරගත්තේ නැහැ. ලෙඩ වුණා. ටික දවසක් ගිහිල්ලා ලෙඩ වුණා. බෙහෙත් ටිකක්වත් අරගෙන දෙන්න කවුරුවක් නැහැ. උණු වතුර එකක්වත් ළඟට දෙන්න කවුරුවත් නැහැ. ඒත් ලෙඩ ඇඳේම ඉඳගෙන මෙයා මෙනෙහි කරනවා මොකද්ද? මම සිවුරක් පූජා කළා කියලා. දැන් ටික දවසක් ගියා. ලෙඩේ උස්සන්න වුණා, තුවාල හැදුනා, මල මුත්‍රා එක ළඟ දාගත්තා, පණුවෝ ගැහුවා. බලන්න. දැන් සාමාන්‍යයෙන් අපිට වගේ හිමුණා නම් ඒ මොකද වෙන්නේ? ගමේ මිනිස්සු මොකද කියන්නේ? ආන්න අර ගෑනිටයි දරුවන්ටයි කරපු දේ තමයි අර මිනිහා පණුව ගහලා දැන් පේන්නේ නැද්ද කියලා. පණුව ගහලා මැරුණා. මැරිච්ච ගමන් හරියට නෙළුම් කොළයකට දිය බින්දුවක් වැටෙනා වගේ කෙලින්ම දිව්‍ය ලෝකේ, තුසිත දිව්‍ය ලෝකේ. අර ගමේ බලන් හිට මිනිස්සු කිව්වා අර ගෑනිටයි අර දරුවන්ටයි කරපු දෙයට තමයි ওই මිනිහට ওই ටික උනේ බලන්නකො කුණු වෙල පණුව ගහලා අර තියෙන හැටි කියලා. හැබැයි යාගේ මෙනෙහි කිරීම තිබුණේ සිවුර පූජා කරපු එකේ පින්කම පිළිබඳව මැරිච්ච ගමන් එහෙම ගියා දිව්‍ය ලෝකෙට. සමහරලාට බලන්නකොනේ. සමහර මිනිස්සු ප්‍රධාන පෙළේ ඉස්පිරිතාලවල AC කාමරවල මැරෙනවා. මැරිච්ච ගමන් අපායේ. සමහරු මහපාරේ මැරෙනවා. මැරිච්ච ගමන් දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්. සමහරු පණුවක දාලා කුණු වෙලා මැරෙනවා. මැරිච්ච ගමන් ඔය කියන්නේ දිව්‍ය ලෝකෙ. හැබැයි අර AC කාමරය ඇතුලේ පණුව සුද්ධ කරගෙන නේද මැස්සෙක්වත් වහන්න නැතුව හිටපු මිනිහා මැරිච්ච ගමන් අපායේ. හතර අපායේ. ඒක තමයි මිනිස්සුන්ගේ ජීවිතවල හැටි. අපිට මතුපුතින් මැරලා නේද? තුවාල හැදිච්ච මිනිහෙක් මැරුණාම අනේ සංසාරගත කර්ම දෝෂ. මේ මිනිහා මේ සංසාරේ කරපු දේවල් හින්දා එහෙම මැරුණයි කියලා අපිට කියන්න බෑ. එහෙනම් පෝතික තිස්ස රහතන් වහන්සේ කුණු වුණා. තුවාල හැදුණා. හැබැයි රහත් වුණා. මුගලන් හාමුදුරු අවසානයේදී තමන්ගේ ඇට පොඩි පට්ටම් වෙනකන් ගුටි කෑවා. හැබැයි රහත් වුණා.
කර්ම විපාක රහත් වෙලත් වෙන්න පුළුවන්. හැබැයි මැරෙන විදියෙන් අපිට කියන්න බෑ එමිනි අකුසල කර්ම කරගෙන මැරෙනවා කියලා. බලන්නකෝ. සිවුර පූජ කරපු එක මෙනෙහි කරා. නතර කරේ නැහැ. කවුරු මොනව කිව්වත් නතර කරේ නැහැ. අවසානයේ දිව්‍ය ලෝකේ යන්න තරම් යාට වාසනාවක් තිබුණා. දැන් එහෙම මෙනෙහි කරන වෙලාවල් තියෙනෝනේ අපි. මෙනෙහි කරන වෙලාවල් වලදී යහපත් දේවල් මෙනෙහි කරන්නට ඕනකම තියෙනවා. අපි කුසල කර්ම කරාම කුසල කර්ම මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. අවුරුදු 20000ක් අවුරුදු 20000ක් එක දිගට භාවනා කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. අවුරුදු 20000ක් සිල් සමාදන් වෙලා භාවනා කළා. මෙතන ඉන්නවද අවුරුදු 2ක්වත් එක දිගට සිල් සමාදන් වෙලා භාවනා කරපු කෙනෙක්? භාවනාව පැත්තකින් තියන්නකෝ. අවුරුදු 2ක්වත් එක දිගට එක පොයක්වත් නොකොඩවා සිල් සමාදන් වෙච්ච අය 2ක් 3ක් හරි අමාරුයි හොයාගන්න එහෙම. මේ ස්වාමීන් වහන්සේ අවුරුදු 20000 බලන්න ආත්ම කීයක්ද කියලා 100 ගානේ තිබ්බොත් කොච්චරද බලන්න. අවුරුදු 20000 සිල් සමාදන් වෙලා භාවනා කළා. 20000 යන ආත්මෙදී මේ ස්වාමීන් වහන්සේ ගඟකින් එතර වෙන්නට පාරුවට ගොඩ වෙච්ච වෙලාවේදී ඒ ගොඩ වෙන පාරුවට ගොඩ වෙන්න ගහක් අල්ලගත්තා. ගහේ අතු ටිකක් කැඩිලා කොළ ටිකක් කැඩිලා ස්වාමීන් වහන්සේගේ අතට ආවා. එයා කල්පනා කරනවා උපසම්පදා ස්වාමීන් වහන්සේලාට ගස්වල කොළ කඩන්න හොඳ නැහැ. ඕක බලන් ඉන්න එපා දැන් පන්සල ගාවට ගිහලා ගස්වල කොළ කඩන්න හොඳ නැහැ. ඇවතා මෙයා හිතනවා මේ ස්වාමීන් වහන්සේ අනේ 20000ක් අවුරුද්දක් මම සිල් සමාදන් වුණා. දැන් මට අකුසල කර්මයක් වුණානේ. අනේ මට අකුසල කර්මයක් වුණානේ කියලා අවුරුදු 20000ක් සිල් සමාදන් වෙච්ච එක ගැන නෙවෙයි මෙයා මෙනෙහි කරේ. අර කොළ කෑල්ලක් කැඩිලා ඒ වෙච්ච අකුසල කර්මය ගැන හිතුවා. අවසානදී ඔරුව පෙරළුණා. ඒ ගඟේ ගිලිලා මැරුණා. ගඟේම මහා විසගෝර නාගයෙක් වෙලා ඉපදුණා. ඒ ගඟ ඇතුළම විසගෝර නාගයෙක් වෙලා ඉපදුණා. අපිත් කොච්චර නේද බිම්බිසාර මහ රජතුමා නේද පිඹුරෙක් වෙලා ඉපදුණා. කොච්චර පින් කරපු කෙනෙක්ද. අවසානයේදී පුංචි සිතුවිල්ලකට ඉපදුණා. කියන්න බෑ. ඒකයි පින පව විපාක දෙනකොට පව ප්‍රබලයි. කොච්චර පින් කරලා තිබිච්ච කෙනෙක් වුණත් පව ප්‍රබලව ඉක්මනට ඉස්මතු වෙනවා. ඒ නිසා ඒක පරිස්සමට අපි කරන්න ඕනකම තියෙන. අර ස්වාමීන් වහන්සේට එහෙම වුණා. ඒ වගේ අය මරණයටපත් වෙනකොට කොච්චර පින් කරපු කෙනෙක් වුණත් කේන්තියෙන් මැරුණොත් එහෙම එක්කෝ නාගයෙක් වෙලා ඉපදෙනවමයි විස නාගයෙක් වෙලා. එහෙම නැත්තම් මහා රකුසෙක් වෙලා රාස්සෙක් වෙලා ඉපදෙනවා. කේන්ති ගිහිලා මැරුණාට පස්සේදී. ඒ නිසා මරණාසන්න මොහොතේ සිහියෙන් මැරෙන්න කියන්නේ ඒකනේ. හොඳට සිහි බුද්ධියෙන් මරණයටපත් වෙන්න ඕන කියලා කියනවා. දැන් අපි මරණයටපත් වෙන වෙලාවල් දැක්කොත් එහෙම නේද? සිහි බුද්ධියෙන් මැරෙන්නත් බෑනේ. සමහරු අඬනවා, සමහරු කෑ ගහනවා, නේ සමහරු විලාප තියෙනවා. අපිට කරගත්තු නැති දේවල් මතක් වෙනවා. ඉතින් ඕව මතක් වෙනකොට ලේසියෙන් මැරෙන්න පුළුවන් කමක් නැහැ නේද? සමහරලාට කේන්ති යන්න පුළුවන්, තරහ එන්න පුළුවන්. තව කෙනෙක් ගැන එම ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එහෙම වෙච්ච ගමන් ඉතින් අර වගේ රාස්‍යෝ නයි වෙලා තමයි ওই විසගුරු සත්වයෝ එහෙම තමයි ඉන්නේ නේද? සමහරලාට ප්‍රේතයෝ වෙලා ඉපදෙන්නත් පුළුවන්. දැන් ඉඩමට තණ්හාවෙන්, වේලඳ සැලට තණ්හාවෙන්, තමන්ගේ ව්‍යාපාරයට තණ්හාවෙන්, දරුවන්ට තස්නාවෙන් මරණයටපත් වුණොත් එහෙම ආයෙන්නේ මේ එකටම තමයි. ඒක හොඳ තැනක යන්නේ නැහැ. එතකොට දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කමක් නැහැ නේද? ඒ නිසා මේක හරියට කරන පින්කම මතක් කර කර මෙනෙහි කර කර ඒ පවත්ව ගන්නටයි අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හේතුවක් වුණේ පින්වතුනි ජේතවනාරාමයේ වැඩ සිටියා කුමාරවරු 500ක් පැවිදි වුණා ඇවිල්ලා. මේ කුමාරවරු 500 පැවිදි වුණාට පස්සේදී ටික දවසක් යනකොට මේ ස්වාමීන් වහන්සේලා 500ට නරක සිතුවිලි එන්න පටන් ගත්තා. දැන් ඒගොල්ලෝ භාවනා කරනකොට ඒගොල්ලන්ට එන්නේ නරක සිතුවිලි. මේක දිගින් දිගටම එන්න පටන් ගත්තා. දැන් කියනෝනේ අර මේ ඔය නාරිලතා මල් දැක්කහම තාපසයන්ගේ තපස් බිඳෙනවා කියලා කියනවා. ඕනම කෙනෙකුට පුළුවන් පොඩි වෙලාවකදී තමන්ගේ සීලය කැඩිලා යනවා. ඕනම කෙනෙක්ගේ සීලය කැඩෙන්න පුළුවන්. කොච්චර ප්‍රබල කෙනෙක් වුණත් ඒ වගේ තත්ත්වයකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේලාටත් ඒක වුණා. මේක දැක්ක බුදුහාමුදුරුවෝ 500ක් නේ. බලන්නකෝ දකින්න විදිය.
හිතට ආපු නරක සිතුවිලි ටිකක් තියෙනවා. ඒ නරක සිතුවිලි තමයි වඩන්නේ කියලා බුදුහාමුදුරුවෝ දැක්කා. දැකලා නේද දැන් අම්මලා තාත්තලාට උනත් එහෙම හිතන වෙලාවල් තියෙනවනේ නේ. ගෙවල් වල ඉන්නකොට දරුවෝ ටිකක් හැසිරීම ටිකක් වෙනස්, කතා බහ වෙනස්, යන්නේන විදිය ටිකක් වෙනස්, කොණ්ඩේ පීරන විදිය වෙනස් නේද? ලෑස්ති වෙන විදිය වෙනදට වඩා වෙනස්, බාත් รู ම් එකේ ඉන්න කාලය ටිකක් වැඩි වගේ ගත්තා නම් මොකද කියලා අහනවා. ඇයි අහන්නේ? තේරෙනවා. තේරෙනවා, හොඳට තේරෙනවා. දැන් තේරුන්නේ නැහැ වගේ හිටියට එතකොට තේරෙනවා. එතකොට අහනවා. බුදුහාමුදුරන්ටත් මේක නුකලකින් තේරුණා. ආනන්ද හාමුදුරන්ට කිව්වා ජේතවනාරාමේ දකුණු දිසාවේ ඉන්නවා මෙන්න මේ කුමාරවරු 500 පැවිදි වෙලා නරක සිතුවිලි ටිකක් ඒගොල්ලන්ගේ හිතවල තියෙන්නේ, කරුණාකර රැස් කරන්න කියලා කිව්වා. ආනන්ද හාමුදුර මේගොල්ලෝ ඔක්කොම රැස් කරනවා. රැස් කරලා ඒ අයට අනුශාසනාවක් කරන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ නරක සිතුවිලි හිතේ ඇති වෙච්ච අවස්ථාව මේ අවස්ථාවේදී පමණක් නෙවෙයි. බොහෝ ආත්මවලදී ඔබලාට මේ වගේ නරක සිතුවිලි ඇති වෙලා තියෙනවා. හැබැයි ඒ ආත්මවලදී නම් ඒ නරක සිතුවිලිම ප්‍රතික්ෂේප කරලා ඔබලා ජීවිතේ දිනලා තියෙනවා කිව්වා. එහෙම කියලා අපූර්ව කතන්දර කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ දේශනාවට කියනවා පාණීය ජාතකය කියලා. එක තරුණයෝ දෙන්නෙක් හිටියා. මේ තරුණයෝ දෙන්නා හේන් කොටලා තමයි ජීවත් වුනේ. හේන් වැඩ කරලා ජීවත් වුනේ. ඉතින් හේනට වතුර ගෙනියන්න ඒගොල්ලෝ ලබු කබලක් භාවිතා කරා. දන්නවද ලබු කබල් කියන්නේ මොනවද කියලා? ලබු කැටයක්. ලබු කැටයක තමයි වතුර අරගෙන යන්නේ. ඒත් මේ ලබු කැටයට වතුර අරගෙන හේනට ගියාම හවස් වෙනකම්ම අර වතුර ටික පාවිච්චි කරන්න ඕනේ. මේගොල්ලෝ ටිකක් දුරට ගියේ. ඒක නිසා දවස් දෙකක් යනකම් ලබු කබලට අරගෙන යන වතුර ටික විතරයි මේගොල්ලන්ට තියෙන්නේ. ඒ නිසා පරිස්සම් කරගෙන වතුර බොන්න ඕන. දැන් අර එක තරුණයෙක් මේ ගැන කල්පනා කරලා හේන වැඩ කර ඉඳලා එනෝ ලබු කබල තියෙන තැනට වතුර බොන්න. එයා වතුර බොන්න එනකොට ලබු කබල් දෙකම දැක්කා. දැකලා මෙයා කල්පනා කරනවා මගේ කී වතුර ටික මං ඔක්කොම බිව්වොතින් මගේ වතුර ඉක්මනට ඉවර වෙනවා. එනිසා මට නැති වෙනවා. එහෙම කියලා හිතලා යාළුවගෙන් හොරාට වතුර ටිකක් බොනවා. නේද? යාළුවගේ ලබු කබලෙන් හොරාට වතුර ටිකක් බොනවා. බීලා මෙයා ආයෙ වැඩට යනවා. හවස නාකියාගෙන ඉවරලා මෙයා කල්පනා කරනවා අද දවසේ මං කරපු දේවල් මොනවාද කියලා. මේක හොඳ පාඩමක් හැමෝටම. හැමදාම හැන්දෑවේ නිින්දට යන වෙලාවේ අද දවසේ මගේ අතින් වෙච්ච වැරදි මොනවද? අද දවසේ මගේ අතින් වෙච්ච අඩුපාඩුකම් මොනවද? අද දවසේදී මගේ අතින් වෙච්ච වැරදි ක්‍රියා මොනවද කියලා මෙනෙහි කරන්න. කාටවත් ඇහෙන්න නෙමෙයි. තමන් හිතන්න. තමන් හිතන්න. ඒ හිතන්නේ කාගෙනද? තමන් ගැන. මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් ගැන හිතලා වැඩක් නැහැ. තමන් ගැන හිතන්නේ නැත්තම්. අපේ අය මොකද කරන්නේ? මේ ලෝකෙම ඉන්නේ උන් ගැන හිතා ඉන්නවා, තමන් ගැන හිතන්නේ. ඒකනේ ගති ගුණ අතින් අපි තවමත් වනාන්තරේ බුදුබණ ඇහුවා නිරන්තරේ, බුදුබණ කිව්වා නිරන්තරේ, ගති ගුණ අතින් වනාන්තරේ. ලෝකෙම ඉන්නේ උන්ගේ දිහා බලාගෙන ඉන්නවා නේද? අඩුම තරමේ ලංකාවේ ලෝකේ ජීවත් වෙන අය විතරක් නෙමෙයි, රැයට ටීවී එකේ ඉන්න මිනිස්සු ගැන තියලා හෙට මොකක් වේද මන් දන්නේ නැහැ උන්ට කියලා. ඒවත් හිතනවා හෙට මට මොකක් වේද කියලා හිතන්නේ. හෙට අපිට මොනෝ වේද කියලා අපි හිතන්නේ නැහැ. තමන් ගැන මෙනෙහි කරන්න. මේ තරුණයා මෙනෙහි කරන මොකද්ද අද මං කරේ? වැඩ කළා, යාළුවත් එක්ක ආවා. ආන්න මෙයාට මතක් වුණා යාළුවගේ ලබු කබලෙන් හොරාට වතුර බිව්වා. මෙයාට එකපාරටම හිතුණා අකුසලයක්. හොරකම් කරන එක අකුසලයක්. හොරට වතුර බීපු එක අකුසලයක්. මෙයාට චී කියලා හිතුණා. මොකද්ද මේ මං කළේ කියලා හිතුණා. මෙයා තමන්ගේ යාළුවගෙන් වතුර බීපු එක ගැන කලකිරුණා. ඇයි මං එහෙම කළේ? ඇයි මං ඒ නරක වැඩේ කළේ? ඇයි මං ඒ හොරකම කළේ? දැන් අද දවසේ වෙච්ච එකම හොරකම මේක. මේක නොකළ නම් මං කොච්චර වටිනවද? හොරකම් කරන එක නම් මහා පාප කර්මයක්. චී මං ආයිනම් හොරකම් කරන්නේ නැහැ. ආයිනම් හොරට වතුර බොන්නේ නැහැ. මොන කරුමයක්ද මම මේ කරගත්තේ? චී කියලා මෙයා පිළිකුල් කරන්න පටන් ගත්තා. වතුර හොරට බීපු එකම දිගින් දිගටම පිළිකුල් කරන්න පටන් ගත්තා.
මේක දැන් මෙයා වෙන කිසි දෙයක් හිතන්නේ නැතුව වතුර හොරට බීප එක ගැන පිළිකුල් කරනවා. මෙයා පිළිකුල් කරනවා දිගට චී කියලා හිතනවා. ටික වෙලාවක් ගියා මොකද උනේ? මෙයා පසේ බුද්ධත්වයට පත් වුණා. පින්වතුනි හිතා ගන්න අමාරුයි. ඔබ පිළිගන්නේ කන්නේ මේ බලන්නකෝ. හවස හොරාට වතුර බීපු මිනිහා හැන්දෑවේ වෙනකොට පසේ බුදුරෙක් බවට පත් වුණා. උදේ පාන්දර ගියා යාළුවා ඉන්න තැනට. ගියාන් පස්සේ යාළුවා කියනවා ඔයාගේ මූණ හරිම පැහැපත්නේ. ඔයා හරි ලස්සනයිනේ. ඊයේ හිටියටත් වඩා ලස්සනයිනේ. මොකද උනේ? මුකුත් කියන්නේ. ඊට ටික වෙලාවක් ඉඳලා මෙයා කියනවා යාළුවා එහෙනම් යන් හේන් කොටන්න. ඊට පස්සේ කියනවා මුනිවරු හේන් කොටන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ අනේ මුනිවරු කියන්නේ කවුද? පසේ බුදුවරු හේන් කොටන්නේ නැහැ කිව්වා. කොහොමද අනේ ඔයා පසේ බුදු කෙනෙක් වෙන්නේ? කෝ සිවුරු කියලා ඇහුවා. ඒ අහපු වෙලාවම එර්දියෙන් සිවුරු පෙරවිලා ඒ පසේ බුදුවරයා නන්ද චූලක කියන පර්වතයට වැඩම කළා. පසේ බුදුරන් වහන්සේලා වැඩම කරන්නේ නන්ද චූලක කියන පර්වතයට. වැඩම කළා. බලන්න පින්වතුනි පුදුමයි. මේ ඊයේ හවස හොරාට වතුර බීපු මිනිස්සයා හොරකමක් කරපු මිනිහා පසේ බුදුවරයෙක් බවට පත් වුණා. ඇයි කරපු පාප කර්මය පිළිකුල් කළා. ඒක පවක් කිය අපි වගේ එහෙම හිතාගෙන හිටියේ නෑ. ඒක පිළිකුල් කළා. නැවත කරන්නේ නෑ කියන අදිෂ්ඨානය තුළින් ඔහු පසේ බුදුවරයෙක් බවට පත් වුණා. දැන් අර තරුණයා තනි වුණා. මෙයා දැන් කල්පනා කරා දැන් තනියෙන් කුඹුර කොටන්නත් බෑ, හේන් කොටන්නත් බෑ, මේ වැඩ කරන්නත් බෑ. දමල ගහලා ඔක්කොම ටික යන්න පිටත් වුණා දැන්. යනකොට අම්බලමක් තිබුණා. ගිමන් හරින තැනක්. අම්බලමේ නතර වුණා. අම්බලමේ නතර වෙලා ඉන්නකොට මේ අම්බලමේ තවත් ගිමන් හරින්න ඇවිල්ලා හිටියා තරුණ ජෝඩුවක්. කොල්ලෙකුයි කෙල්ලෙකුයි. මේ ගෑනු ළමයා පුදුම තරම් ලස්සනයි. අර ආපු තරුණයාට අර හේන් කොටලා ආපු තරුණයාට මොකද උනේ? එක පාටම නරක සිතුවිල්ලක් ඇති වුණා. අනේ මේකී ලස්සනයි. අනේ මේකී මගේ කරගන්න පුළුවන් නම් කියලා හිතුණා. මට ලැබුණා නම් මේකී කියලා හිතුණා. කොච්චර ලස්සනයිද කියලා හිතුණා. දැන් ඒ ඉන්න දිහා බලාගෙන මෙහෙම හිතුණා නේද? ටික වෙලාවක් යනකොට මෙයා කල්පනා කරනවා දෙයියනේ මොකද්ද මට මේ හිතෙන්නේ? කාගේද මේ ගෑනු කෙනා? මේ අනුන්ගේ ගෑනු කෙනෙක් ගැන නේද මට මේ හිතෙන්නේ? චී කියලා හිතුණා. මොන අකුසල කර්මයක් දන්සතු දේවල් ගන්න එක. චී කියලා හිතුණා. එවලෙම පිළිකුල් කරන්න පටන් ගත්තා. නේද? දැන් බැරි වෙලා හරි සාමාන්‍යයෙන් ලංකාවේ අයට ඒ වගේ පිළිකුල් කළා පස්සේ බුද්ධත්වයට පත් වෙනවා නම් මං හිතන්නේ එක්කෙනෙක්වත් ඉතුරු වෙනවා කියලා. ලෙහෙසි නෑ. එවලෙම පිළිකුල් කරලා එයත් පස්සේ බුද්ධත්වයට පත් වුණා. ඔබ මේක පිළිගන්න එක නෑ. නමුත් තව මේ කතාව ඉස්සරහට යනකොට ඔබට තේරෙයි ඇයි මෙහෙම වෙන්නේ කියලා. පස්සේ බුද්ධත්වයට පත් වුණා. මොකද්ද පිළිකුල් කරේ? අන්සතු දේ ගැනීම. අර ස්ත්‍රියක් තෙරිතේ කාම ආශාව පිළිකුල් කරා. ඒක අතිශයින් පිළිකුල් කරා. ඒ පිළිකුලම හේතු කොටගෙන පව පිළිකුල් කිරීම. මේ පිළිකුල් කරන්නේ මොකද්ද? ස්ත්‍රිය නෙමෙයි පිළිකුල් කරන්නේ. පිළිකුල් කරන්නේ Tamanට ඇති වෙච්ච චේතනාව, පාපකාරී චේතනාව. එයයි පිළිකුල් කරන්නේ. එය මෙනෙහි කරලා බලන්නකෝ අර අම්බලමෙම පසේ බුද්ධත්වයට පත් වෙලා නන්ද චූලක පර්වතයට වැඩම කළා. දෙවනි පසේ බුදුරන් වහන්සේත් වැඩම කළා. ඊළඟට එක කැලයක් තිබුණා. පින්වත්නි මේ කැලේ හොරු හිටියා. හොරුගේ ස්වභාවය තමයි තාත්තයි පුතයි ගියොත් තාත්තා අල්ලගන්නවා. අහන කවුද කියලා තාත්තයි පුතයි ගොත් තාත්තා අල්ලගෙන කියනවා පුතාට උඹ ගිහිල්ලා ගමට ගිහිල්ලා ධනෙ ගෙනල්ලා තාත්තව බේරගෙන ඵලයන් කියනවා. ගුරුවරයයි ගෝලයයි ගියොත් එහෙම ගුරුවරයා අල්ලගෙන කියනවා ගෝලයාට උඹ ගමට ගිහිල්ලා සල්ලි ගෙනත් දීලා ගුරුන්නාන්සේ අරගෙන ඵලයන් කියලා කියනවා. දැන් නැද්ද එහෙම දේවල්? නේද? මහත්තයා නෝනව හංගලා සල්ලි ඉල්ලනවා. නෝන මහත්තයා හංගලා සල්ලි ඉල්ලනවා. දරුවෝ හංගලා සල්ලි ඉල්ලනවා. නේද? තාත්තව හංගලා දුව සල්ලි ඉල්ලනවා. ඒ කැලේ හිටපු කට්ටිය කරපු වැඩ දැන් අපේ කට්ටිය කරන්න පටන් ගන්න මේවා බොරු නෙමෙයි මතක තියාගන්න. මේ දේශනා තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන බොරු කතා නෙමෙයි. ඒව වෙනව දේවල්. තාත්තා කෙනෙකුයි පුතෙකුයි ගියා මේ කැලේ ඇවිදගෙන.
ඊපස්සේ තාත්තා කතා කළගෙන පුතේ මේ හපන්කෝ. මේක ඉන්න හොරු. උන් ආයි අපි අඳුරනවද කියලා. එතකොට ඔබ කියපන් උඹ මාව අඳුරන්නේ නැහැ කියලා. දැන් ඔන්න හොරු ළඟට ගියා. මේගොල්ලෝ අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ පුතාගෙන් අහනවා මේ කවුද? මන් දන්නේ නැහැ. තාත්තගෙනුත් අහනවා මේ කවුද? මන් දන්නේ නැහැ. එහෙනම් දූපියව කියලා එළෙව්වා. අඳුරන්නේ නැහැ. දැන් මොකද උනේ? මේ පුතා ගිහිල්ලා කල්පනා කරා අද දවසේ මං කරපු අකුසල කර්ම මොනවද? එයාට මතක් වුණේ මොකද්ද? හොරුන්ට බොරුවක් කිව්වා. එයාත් හිතන් ඇති පණ බේර ගන්න නම් බොරුවක් කිව්වට කමන්නේ අපේ හඳුන්නේ කියලා. පණ බේර ගන්නවත් බොරු කියන්න එපා. හොරුන්ට බොරුවක් කිව්වා නේද? ජීවිත ආරක්ෂාවට. එහෙම බොරු කියන්න බෑ. යම රජුණන්ට ගිහින් කියන්නේ ජීවිත ආරක්ෂාවට බොරු කිව්වේ කියලා. නේද? ජීවිත ආරක්ෂා කරන්න බොරු කියන්න පුළුවන් නම් කොච්චරයි බොරු කියයිද? නේද? එතකොට මෙයාට මතක් වුණා තාත්තා අඳුරන්නේ නැහැ කියලා හොරුන්ට කියපු බොරුව. චී කියලා හිතුණා. බොරුව නම් කාට කිව්වත් බොරුව. පිළිකුල් කළා බොරුව. බොරු කියන එක පිළිකුල් කරලා මෙයාත් පස්සේ බුදුවරයෙක් වුණා. එයත් නන්ද චූලක වනයේට පර්වතයට වැඩම කළා. තව ගමක් තිබුණා මේ ගමේ හිටිය ගම්පදානී. ඒ ගමේ තිබුණා උත්සවයක්. ඒ උත්සවය අවුරුදු පතා කරපු එක. මෙයා අලුතෙන් පත් වෙච්ච ගම් ප්‍රධානියා. අවුරුදු පතා කරපු උත්සවය ගම්පදානියගෙන් අහනවා කරන්නද කියලා. කරන්න කියලා කිව්වා. ඊට පස්සේ ගම්පදානියගෙන් අහනවා මේ ප්‍රධානතුමනි මේ උත්සවයට සුරාව ගන්නවා වෙනදා. මේ සැරෙත් ගන්නද කියලා ඇහුවා. ගම්පදානිය කිව්වා හා කියලා. ඔන්න ටික වෙලාවක් ගිහලා උත්සවය පැවතුණා. ඇහිල්ල ගම්පදානිය බලනකොට මොකද වෙලා තුනේ? එක මිනිහෙකුටවත් නැකිට ගන්න බෑ. එක ගෑණියෙකුටවත් නැකිට ගන්න බෑ. පොඩි දරුවෙකුටවත් නැකිට ගන්න බෑ. මේකුන් ඔක්කොම සුරාව පානය කරා. ගම්පදානිය කල්පනා කරනවා මමනේ කිව්වේ හා කියලා. මේ ඔක්කොම කුණු ගොඩවල් ටික එහෙනම් යන්නේ මගේ පිටින් චී කියලා හිතුණා. මේකට වැරද්දට අනුබල දීම චී කියලා හිතුණානේ. අද මිනිසුන්ට හිතෙනවා නම් වැරද්දට අනුබල දෙන එක චී කියලා අනේ කොච්චර වැරදි වෙන එක නවතිනවද? ඒම හිතපු කෙනා අර විදියටම පසේ බුදුවරයෙක් වෙලා නන්ද චූලක වනයේට වැඩම කළා. තවත් ගමක් තිබුණා. ඒ ගමෙත් උත්සවයක් තිබුණා. ඒ උත්සවේ ගම්පදානියගෙන් අහලා කැමති කරගත්තා. ඒකේ තිබුණා සත්තු මරන්න. අශ්වමේධ යාගයේ පුරුෂ මේධ යාගයේ මේ විදිහට යාග තිබුණානේ. සත්තු මරන්න. ගම්පදානියට මේක එච්චර තේරුන්නේ නැහැ. හා කිව්වා. ගම්පදානිය එනකොට මුළු ගමම ලේ වලින් නාවලා. මුළු ගම පුරාම ලේ. පහුගිය දවස්වල දැක්කනේ බංගලාදේශයේම අර හරක් කපලා ලේ දාලා තිබුණා. එහෙම කළා තිබුණා. ගම්පදානිය කල්පනා කරනවා එහෙමල රත්තු නාව ගම මම නිකියුවේ. මම හිතුවේ නෑ මෙහෙම දෙයක් කරයි කියලා මම නිකියුවේ කියලා. ඒක චී කියලා මෙයාට හිතුණා. අනුබල දීම. එයත් ඒකම මෙනෙහි කරලා පිළිකුල් කරලා පසේ බුදුරෙක් බවට පත් වුණා. මේ පස් දෙනාම දවසක් පිඬුසිඟා වඩිනවා. ඒක දැක රජතුමා. රජතුමා දැකලා මේගොල්ලොන්ගෙන් අහනවා පසේ බුදුරෝ ඉන්න කාලේ පැවිදි වෙන්නේ නැහැ. හරි අඩුයි. පැවිදිකමක් ඇත්තේ නැහැ. කොහොමද පැවිදි වුණේ කියලා අහනවා. දානි දීලා ඔක්කොම කරලා. ඊට පස්සේ මේගොල්ලෝ අර කතා ටික කියනවා. දැන් මේ කතා ටික බුදුහාමුදුරු කියන්නේ කාටද? අර කුමාරවරු 500 පැවිදි වෙලා එතන හිටපු ප්‍රශ්නමකට මේ කතා ටික කියනවා. ඒකයි මම කිව්වේ මේක බොරු කතාවක් නෙවෙයි කියලා. අන්න අර කතාව කියන. ඊට පස්සේ රජතුමාටත් මේ කාමයේ තියෙන ආදීනව පිළිබඳව පැහැදිලි කරලා රජතුමාටත් කාමේ නම් චී කියලා හිතුණා. එපා කියලා හිතුණා. පිළිකුල් කියලා හිතුණා. රජදේවිය ඔන්න එනවා. දෙවියන් වහන්සේ ඇහිලා එදා අන්තක්පුරේ එයාට තමයි තිබුණේ රජතුමා එයා ළඟට එන්නේ. දෙවියන් වහන්සේ හිතුවා මං කොහොම හරි මෙයා මේකට කැමති කරගන්න ඕන කියලා. එහෙම කියනවා කාමයේ කියලා කියන්නේ පුදුම වටින කෙන දෙයක්, හරි ලස්සන දෙයක්, ආස්වාද දනක දෙයක්. බලන්නකෝ ඒක විඳලා ඒක වින්දොත් දිව්‍ය ලෝක යනවා කියලා කිව්වා. අන්න ඉතින් බවලතුන්ගේ බාන. කාන්තාවගේ බාන. එයිලකෝ කාමයේ ආස්වාදයේ වින්දොත් දිව්‍ය ලෝක යනවා කියලා. ඊට පස්සේ කියන මෝඩ ගෑණි පව් කරගන්න එපා. කාමී ආදීනව විඳින්න ගිහිල්ලා දිව්‍ය ලෝකෙ නෙවෙයි හතර පායේ වැටෙන්නේ කියලා අර රජතුමා දෙවියන් වහන්සේට කියන මේක පිළිකුල් කරන්න කියලා නේද? පින්වතුනි අපි බොහෝ වෙලාවට තියෙනව නේද? සමහර ලාවට 5 ස්ටාර් හොටල් එකකට ගිහිල්ලා කෑම ප්ලේට් එකක් ඕඩර් කරලා ඒ කෑම ප්ලේට් එක දිහා ඔක්කොම දිහා බලාගෙන ඉඳෙද්දී අපි කනවා.
Facebook ගහලා ෆොටෝ එකක් දානවා මෙන්න බලාපල්ලා අපි උදේට කෑවේ මේවා කියලා. හැබැයි කාටත් පෙන්න කෑවට ආස්වාදයේ වින්දට ආදීනුවේ අර කාපු ටික කොයි වෙලාවෙ හරි උගුරෙන් පල්ලෙහාට දැම්මට පස්සේ කිසිම රහක් තියනවද? ගුණක් තියනවද? වටිනාකමක් තියනවද? නැහැ. අර පෙන්න සෙල්ෆි එක ගහ කෑමු ප්ලේට් එක දාන්න යනකොට එළියට දාන්න යනකොට සෙල්ෆි එක ගහ දානවද? කාටවත් පේන්නේ නැති වෙන්නේ හැංගිලා කොහෙට හරි වෙලා ගිහිල්ලා දාලෙන්නේ. අපේ ඇඟත් එහෙමයි. ලස්සනට සරසරගෙන මේක හදාගෙන මොනව කරගෙන ගියත් අන්තිමට දාඩිය දානකොට කිලිටි වෙනකොට එපා වෙනවා. ආදීනව තේරෙනවා. එතකොට කියනවා පොඩ්ඩක් මං ගෙදර පැත්තට දුවලෙන්නම් පොඩි වැඩක් තියෙනවා කියලා. බාත්රූම් එකට බලලා නාගත්තේ නැත්තම් එදා ජීවත් වෙන්න බෑ. මේක තමයි ජීවිතයේ ස්වභාවය. වැරදි මතක් කර වැරදි ආදීනවයන් මතක් කර වැරදි පිළිකුල් කරන්න. චී කියලා හිතන්න. ආයෙ වැරදි කරන්නේ නැහැ කියලා හිතන්න. ඒකම තමයි වැරද්දෙන් මිදෙන්න තියෙන එකම මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ සඳහන් කරනවා. ඉතින් අපිට අද දවසේ දායකත්ව ධර්ම දේශනාවට ලැබිච්ච කාල වේලාව නිමාවටපත් වෙන නිසා අනුශාසනාව නිමාවටපත් කරන්නට බලාපොරොත්තු වෙන නිසා සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ලංකාවාසී ලෝකවාසී සෑම සියලු දෙනාටමත් මෙත් සඳහන් විකාශය නරඹපු සියලු දෙනාටමත් කාර්ය මණ්ඩලයේ හැම සියලු දෙනාටමත් අද දායකත්වය දරාගෙන කටයුතු කරපු චන්ද්‍රිකා දයමයන්ති මහත්මියටත් මහේෂ් පුෂ්ප කුමාර මහත්මයාටත් මංජුලා දීනිය ඇතුළු කොටගෙන හැම දිනාටමත් බණහපු සියලු දිනාටමත් රත්නත්‍රි ආශිර්වාද බලයේ චිරජීවනයේ ආයුරාරෝග්‍ය සප සම්පත්තිය වර්ධනය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්